ලංකාවේ වාර්ෂිකව ආපු විදේශ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියනේ පැනපු අවුරුදු මේ අවුරුදු 44 යනු තියෙන්නේ 4.5. එහෙම ආවේ නැහැ. ඒ නිසා දැන් ණය ගෙවා ගන්න බැරි වුණා. විදේශ ආයෝජන ආවට පස්සේ ඒකෙන් ණය ගෙවන්නම් කියලා හිතාගෙන හිටියා. විදේශ ආයෝජන ආවේ නැහැ. ණය ගෙවා ගන්න බැරි වුණා. ණය එන්නම ගොඩ ගැහුණා. 1980 දශකයේ විදුලි බල නිෂ්පාදනය සඳහා කියලා 4 වටින් ණය ගත්තා. 2005න් පස්සේ මාර්ග පද්ධති සංවර්ධනය කියලා ණය ගත්තා. ඉතින් දැන් විදේශ විනිමය අර්බුදයේ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ ණය කන්ද හිර වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි හොයන්න ඕනේ තව වැඩිපුර ණය ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ණය දෙන අයගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් නායකයෙක් නෙමෙයි. දැන් මේ අර්බුදයෙන් බේරෙන්නේ කොහොමද කියන එකේදී ඊටාම ප්‍රධානම ප්‍රශ්නයක් තියෙනවා. රටේ නිෂ්පාදනය වැඩි නොකර. රටේ විදේශ විනිමය ආදායම් වැඩි නොකර. විදේශ විනිමය ආදායම් වැඩි කරන්න නම් විදේශ විනිමය උත්පාදනය කරන මිනිස්සුන්ට ඒකේ ප්‍රතිලාභ හිමි කර දෙන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට ලංකාවට වැඩිපුරම විදේශ විනිමය ගේන්නේ ඔය විදේශ ආයෝජකයෝ නෙවෙයිනේ. විදේශ ආයෝජකයෝ ගෙනල්ලා නැහැ ඩොලර් බිලියනයක්. ඩොලර් බිලියන් භාගයක් විතර තමයි ගිය අවුරුද්දෙත් ගෙනල්ලා දෙන්නේ. හැබැයි ඩොලර් බිලියන් 7ක් වාර්ෂිකව ලංකාවට ගෙනල්ලා දෙන විදේශගත ලාංකික ශ්‍රමිකයෝ. ඒගොල්ලන්ගෙනුත් 80%ක් විතර ඉන්නේ මැද පෙරදිග ගෘහ සේවයේ නිරත අය. එතකොට මේ මැද පෙරදිග ගෘහ සේවයේ නිරත කාන්තාවන්ගේ ඒ අයට මේ ප්‍රතිලාභයේ කොටසක්වත් හම්බෙන්නේ නැතුව. ඇත්තටම මේගොල්ලෝ තමයි දැන්ට ලංකාවේ ජීවන මට්ටම් ඊටම පහළින්ම තියෙන කොටසටයි තියෙන්නේ. ඒකට ඒගොල්ලන්ව දිරි ගන්නන්න නැතුව ඒගොල්ලන්ට යම් කොටසක් දෙන්නේ නැතුව මේ ලැබෙන ආදායමේ ඒ ආදායම තව වැඩි කරන්න බෑ. දෙවැනියට වැඩිපුරම ආදායම උත්පාදනය කරන්න ඇඟලුම් කර්මාන්තය. ඩොලර් බිලියන් 5කට ආසන්න මුදල. ඒතර ඇඟලුම් කර්මාන්තයේ නිරත කම්කරුවෝ ගත්තොත් විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තයේ නිරත ශ්‍රී කම්කරුවන් ගත්තොත් එහෙම ඔවුන්ගේ තත්ත්වය ඊටාම දුර්වලයි. තාම අවම මූලික වැටුප් වලට වැඩ කරා. ජීවත් වෙන්න ඕන කරන වැටුපක් හොයාගන්න දවසට පැය 16ක් 18ක් වැඩ කරන්න වෙන තත්ත්වයක් තියෙනවා. ඒකට ඒ ආදායම් වැඩි කරගන්නවා කියලා අපේක්ෂා කරනවා නම් ඒ අයට ප්‍රතිලාභ දෙන්න වෙනවා. ඒ නිසා වැඩ කරන ජනතාවට නිෂ්පාදනයේ ප්‍රතිලාභ හිමි කර දෙන ආර්ථික ක්‍රමයක් හදන්න නැතුව විදේශ විනිමය ආදායම් වැඩි කරන්න බෑ. විදේශ විනිමය ආදායම් වැඩි කරන්න නම් දැන් තුන්වෙනියට වැඩිම විදේශ විනිමය ආදායම් උපයන්නේ තේ කර්මාන්තේ. ඒතර වතුකම් කරුවන්ගේ තත්ත්වය අපි දන්නවා. වතුකම් කරුවෝ දැන් මේ දවසට රුපියල් 1000 ඉල්ලලා 1000 හම්බෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් දවසකට රුපියල් 4000ක් නැතුව ජීවත් වෙන්න බෑ කියලා මහ බැංකුවත් පිළිගන්නවා. නමුත් 1000 හම්බෙන්නේ නැහැ. 18ත් එක එක කොන්දේසි දාලා තියෙන දලු කිලෝ මෙච්චරක් ඇඩුවොත් විතරයි මේ 1000 දෙන්නේ කියලා. ඒතර මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට ඒක ඇතුලේ මේ ආර්ථික අර්බුදයට විසඳුම් හොයන්න බෑ. අනිත් පැත්තෙන් මහා පරිමාණ කොම්පැනි වලට ලාභ උපයපු ධන කුවේරයන්ට අත තියන්නේ නැතුව, ඒ ලාභ කඳු හොල්ලන්නේ නැතුව මේ අර්බුදය විසඳන්න බෑ. ඒ නිසා ආර්ථිකයේ සම්බන්ධ කොහොමද ආර්ථික අර්බුදයට උත්තරයක් හොයන්න කොහොමද කියන එක වෙනම කතා කළ යුතුව තියෙනවා. ඒ සම්බන්ධයෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අදහස, ඒක සම්බන්ධ අපේ යෝජනා ඉදිරියේදී අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද මේ කතා කරමින් ඉන්නේ, අද අපි කතා කරන්න අපේක්ෂා කරන්නේ දේශපාලන අර්බුදයට විසඳුමක් කියලා ගොඩක් අය එක එක කතා කියනවා. අන්නේ දේශපාලන අර්බුදය සම්බන්ධ අපේ අදහස මොකක්ද කියලා තමයි අපි අද කතා කරන්නේ. අපේ යෝජනා මොකක්ද කියලා කතා කරන්නේ. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපේ දේශපාලන වැඩපිළිවෙල පුලුල් මහජන ව්‍යාපාරයක් හදන එක, දියවන්නාවෙන් ඔබට බලයක් හදන එක. පාර්ලිමේන්තුව ඇතුලේ ඔලුගෙඩි මාරු කරලා, පාර්ලිමේන්තුව ඇතුලේ අගමැතිවරුපත් කරලා, පාර්ලිමේන්තුව ඇතුලේ කැබිනට් මණ්ඩලපත් කරලා, පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩු පක්ෂේ ඉන්න අය ගිහිල්ලා විපක්ෂයට වාඩි වෙලා, විපක්ෂේ ඉන්න කට්ටිය ආණ්ඩු පක්ෂේ ගිහිල්ලා වාඩි වෙලා, සමහර කට්ටිය සුවාදීනයි කියලා ඒ විදිහට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. දේශපාලන අර්බුදේවත් අවම වශයෙන් පාර්ලිමේන්තුව ඇතුලේ විසඳන්න බෑ. දැන් පාර්ලිමේන්තුවේ එළියේ ජනබලයෙන් තමයි මේ ටික හරි විසඳගත්තේ. දැන් උදාහරණයකට හිතන්න විශාල බල සම්පන්න ආණ්ඩුවක් තිබුණා. 3න් 2ක බලයක්. 1978න් පසු දැන් මේ තියෙන සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නාට පස්සේ මුළු ඉතිහාසෙම කවර මැතිවරණයකදීවත් සමානුපාතික නියෝජනයෙන් තනි පක්ෂයකට 3න් 2ක පාර්ලිමේන්තු බලයක් ලැබිලා නැහැ. 3න් 2 හදාගත්ත පහුගිය ඔය 2005 2010 කාලේ මහින්ද රාජපක්ෂලා හැම 3න් 2 හදාගත්ත. ඒ හදාගත්තේ සල්ලි දීලා අරගෙන විපක්ෂේ ඉන්නයි. වරප්‍රසාද ඇමතිකම් දීලා අරගෙන ඡන්දෙම 3න් 2ක් හැදුන එකම ආණ්ඩුව හැදුනේ 2020 අගෝස්තු මාසේ මැතිවරණයෙන් පස්සේ වාර්තාගත. ඒ තරම් බල සම්පන්න ආණ්ඩුව. දැන් අර දන ගහලා ඉල්ලාසුනේ. අගමැති ඉල්ලාසුනේ. කැබිනට් මණ්ඩලයේ ඉල්ලාසුනේ. දවස් 3ක් ආණ්ඩුවක් නැතුව රට දිව්වේ. දැන් බල සම්පන්න ආණ්ඩුව දන ගැස්සුවේ කවුද? පාර්ලිමේන්තුව ඇතුළේ ඔලුගෙඩි සෙල්ලම් දාලා. එහෙම නැතිනම් රටේ ජනතාව තමන්ගේ පීඩාවන්ට එරෙහිව පාරට බැහැලා අරලීගා මන්දිරේ වට කරලා ජනාධිපති ලේකම් කාර්යාලය වට කරලා රට පුරා උද්ඝෝෂණ කළාද දැනගැස්සුවා. කොහොමද අගමැති ඉල්ලාසුනේ? 3න් 2ක ආසන 150කටත් වඩා වැඩි බලයක් සහිත ආණ්ඩුවක අගමැතිවරයයි කැබිනට් මණ්ඩලයයි වලිගේ දෙපරන්දෑස්සේ ගහගෙන හැංගෙන තැනටපත් කරේ කවුද?
ඒ ජනතා බලය. ඒක තමයි ගොඩනගන්න ඕනේ. ඒක තමයි වර්ධනය කරන්න ඕනේ. ඒක තමයි සංවිධානය කරන්න. දැන් අධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා ජනතාව අධිකරණ ඉදිරියට ගිහිල්ලා අධිකරණ තීරණයක් කරන් තියෙනවා. ඒ කිසි කෙනෙක්ට මහින්ද රාජපක්ෂට විතරක් නෙවෙයි ජෝන්ස්ටන්ලට ඒ හිටපු අනිත් මැරයන්ට සනත් නිශාන්තලාට ඒ සියලු දෙනා රටෙන් පිටවීම තහනම් කියලා. ඒක කරගත්තේ කවුද? අන්තිම මොහොතේ රටපනින්න යද්දී රටපනින එක නවත්තගත්තේ කොහොමද? ඒ නවත්තගත්තේ ජනබලය. මහා දැවැන්ත විධායක බලය සහ ජනාධිපති කෙනෙක් හිටියේ. ලෝකේ බලවන්තම ජනාධිපති. ලෝකේ විධායක ජනාධිපති ක්‍රම තියෙන රටවල් බොහොම කීපයයි තියෙන 14යි තියෙන. ලංකාවේ හැරුණු විට ඇමරිකා එක්සත් ජනපදයේ 500 වගේ රටවල්. නමුත් ඒ රටවල් වල විධායක ජනාධිපතිවරයාට මේ තරම් බලයක් නැහැ. ලංකාවේ තියෙන ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වය. ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරලා තියෙන ඒකාධිපතිය. ගොඩක් තැන්වල ඒකාධිපතිය නිර්මාණය වෙන්නේ ව්‍යවස්ථාවට පිටි. ලංකාවේ ඒකාධිපතියව හැදුවේ 78 ව්‍යවස්ථාව. දැවැන්ත බලයක් සහිත ජනාධිපතිවරයෙක්. ඒ දූරේ නිර්මාණය කරපු ඒ ක්‍රමයේ නිර්මාණය කරපු ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාම කිව්වා මේකෙන් කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි විතරයි වෙන ඕන දෙයක් මේකෙන් කරන්න පුළුවන්. ලිංග වෙනස්කම් කිරීම හැර වෙන ඕන එකක් කරන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ ඒකේ බලය තව වැඩි කරගත්තා පහුගිය කාලේ තිබ්බ සංශෝධන. ඒකේ තීරණාත්මකම එක තමයි දැන් අවුරුදු එකමාරකට විතර කලින් සම්මත කරපු 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන. ඒක අර අති දැවැන්ත බලයක් සංකේතනය කරගත්තා ජනාධිපතිවරයාට. දැන් කෝයේ මහා බලති ජනාධිපති බංකරයක් අස්සේ හැංගිලා ඉන්නවා. මිරිහානේ ගෙදරත් නැහැ. කොටුවේ නිල නිවසෙත් නැහැ. පරණ පාර්ලිමේන්තු කොට නැගිල්ල තියෙන ඔෆිස් එකට එන්නත් බෑ. පාර යන්නත් බෑ. කොහේ ඉන්නවද දන්නේ නැහැ බංකරයක් අස්සේ හැංගිලා ඉන්නවා. එතකොට ලෝකේ බලවන්තම ජනාධිපතිවරයා බංකරයක් අස්සේ හැංගිලා රැයට ටීවී එකෙන් ඇවිල්ලා සොරි කී නහයෙන් අඬන තත්ත්වයටපත් කරේ කවුද? මම තමයි හොඳටම කරේ කියපු කෙනා. අර්බුදයක් තියෙනවා. අර්බුදයට මම වග කිව යුතු නෑ කියන තැනටපත් කරේ කවුද? ජනතාව. ජනතාවගේ බලය. අර්බුදයක් තියෙනවා මම ඒකට වග කිව යුතු නෑ කියපු කෙනා ඊට සති කීපයකට පස්සේ ඇවිල්ලා මේ අර්බුදේ වැරද්ද මම බාර ගන්නවා සොරි කියලා කියන තත්ත්වයටපත් කරේ කවුද? අපේ රටේ ජනතාව. ලොකු කතන්දර කියලා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා දැවැන්ත බලයක් තමන්ගේ අතේ සංකේන්ද්‍රණය කරගත්ත ජනාධිපති කෙනෙක් නහයෙන් අඬාට ජාතියම තැලා ආපහු 19 වෙනි සංශෝධනයේ ගේන්නම් ප්ලස් එකකුත් ඕන නම් ගේන්නම් ජනාධිපතිගේ බලය අයින් කරගන්නම් ඉස්සරහට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නම් කියලා කියන තත්ත්වයටපත් කරේ කවුද? පාර්ලිමේන්තුව. ජනාධිපති ඇවිල්ලා නහයෙන් ගන්න තත්ත්වෙට විශාල බලයක් නැතුව මධ්‍යගත බලයක් නැතුව රටවල් පාලනය කරන්න බෑ ආර්ථිකය ගොඩ ගන්න බෑ කියපු ජනාධිපති කෙනෙක්ව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නම් කියලා ඇවිල්ලා අඬන තත්ත්වයටපත් කරේ කවුද? ජනබලය. සහ අපේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නිශ්චිත දේශපාලන වැඩපිළිවෙල තියෙන්නේ මෙන්න මේ ජනතා බලය තව උපමට්ටම් කරලා තව පිරිපහදු කරලා තව දේශපාලනික කරලා තව සංවිධානාත්මක කරලා සංවිධිත කරලා ඒක වර්ධනය කරනවා. ඒක තමයි අපේ වැඩපිළිවෙල. ඒක හරහා අපි විශ්වාස කරන මූලිකම સિદ્ધාන්තය තමයි රාජ්‍ය ව්‍යුහයට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට අදාළව මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ගරා වැටිලා යල් පැනලා තියෙනවා. දැන් මේකට පිළිතුර ලෙස අපි ඉස්සරහා තියෙන උත්තරේ අපි පිළිගන්න උත්තරේ තමයි ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය. රජයේ තීන්දුව తీරන ගන්න කටයුතු වලට ජනතාව තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය දවසින් දවස මැදිහත් වෙන ඒ තීන්දුව සියල්ලම සංවරණයට හා තුලණයට ලක් කරන ඒ තීන්දුව తీරන සියල්ල නියාමනය කරන ඒ තීන්දුව తీරන වලින් ජනතා විරෝධී සමාජ විරෝධී තීන්දුව తీරන ආපස්සට හරවන ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් තමයි අපි පිළිගන්නේ ආකෘතිය. අපි හිතනවා මේ ජනතාවගේ දැවැන්ත දේශපාලන කඩාවැදීම ජනතාව ඉතිහාසයේ පළවෙනි වතාවට වේගෙන් ඇවිල්ලා දේශපාලන වේදිකාවට කඩාවැදුණා. දේශපාලන තීන්දුව తీරන ගන්න ක්‍රියාවලියට දැන් ජනතාව සක්‍රියව සජීවීව සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේ අඩුපාඩු තියෙනවා. සමහර වෙලාවල් වල ජනතාව ක්‍රියාත්මක වෙන්නේ වෛරය මත, ෂණික කෝපය මත, පරිගැනීමේ චේතනාව මත. ඒව මත ජයග්‍රහණ ගන්න බෑ. දිගු කාලින ජයග්‍රහණ ගන්න බෑ පරිගැනීමේ චේතනාවෙන් ගිහින්. දිගු කාලීන ජයග්‍රහණ ගන්න බෑ ෂණික කෝපයෙන් අන්ධ වෙලා. දිගු කාලීන ජයග්‍රහණ ගන්න පුළුවන් දේශපාලන වශයෙන් සංවිධානය වෙලා සංවිධිත අරගලයකින් විතරයි. හැබැයි අපි දන්නවා ලෝකේ හැමතැනම පටන් ගත්තේ මෙහෙම තමයි ජනතාව. අපිට විවේචනයක් නැහැ. අපි ආරක්ෂා කරනවා ජනතාව. ඒ වීදි බහැලා සටන් කරපු ජනතාව අපි ආරක්ෂා කරනවා. අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි කියන්නේ ඔතන නවතින්න එපා. ඔතනින් එහාට යන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. ෂණික කෝපය මත පදනම් වූ ක්‍රියාමාර්ග කියන තැන නවතින්න එපා. අපිට තේරුම් ගන්න පුළුවන් කෝපය. අපිට කෝපය තේරුම් ගන්න පුළුවන්. මැදි ආදායම් ලබන රටක්
ආසියාවේ වේගයෙන්ම වර්ධනය වෙන ආර්ථිකයේ සහිත රට එහෙම කියපු රට අන්තිමට ඉන්දියාවේ යාචකයන්ගෙන් කීයක් හරි ඉල්ල ගන්න තැනටපත් වුණාම චීනේ පාසල් දරුවෝ ගේන පොකට් මනි වලින් කීයක් හරි එකතු කරලා ඉල්ල ගන්න තැනකටපත් වුණාට පස්සේ මුළු රටේම ජනතාවගේ ජීවනෝපායන් බිඳ වැටුණාට පස්සේ දරුවන්ට කන්න දී ගන්න නැති වුණාට පස්සේ තව මාසෙකින් මාස 3කින් අවුරුද්දකින් මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරි විදිහේ දැවැන්ත අර්බුදයකටපත් වුණාට පස්සේ මේ කෝපය සාධාරණයි. මේ පාරවල් වලට බැහැලා മന്ത്രിවරුන්ගේ නිවෙස් ගිනි තියමින් ප්‍රචණ්ඩව හැසිරෙන ජනතාවගේ ඒ කෝපය සාධාරණයි. ඒකට කවුරු හරි හිතන් ඉන්නව නම් දැන් කමල් ගුණරත්න කියනවනේ CCTV කැමරා බල අත්අඩංගුවට ගන්නවා දඬුවම් කරනවා කියලා. කරලා බලමු කියලා තමයි අපිට අභියෝග කරන්නේ. කමල් ගුණරත්නට එහෙම කියන්නත් බෑ. එයා කොහොමද ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට පෙනී? අනිත් අය අත්අඩංගුවට ගන්න නෙමෙයි ඉස්සෙල්ලා එයාව අත්අඩංගුවට ගන්නවා. ලංකාවේ නීතියට අනුව අගමැතිවරයා ඉල්ලාස් වෙන විටම කැබිනට් මණ්ඩලය බල රහිත වෙනවා. කැබිනට් මණ්ඩලය බල රහිත වෙන විටම ෂණිකව ඒ මොහොතේ සිට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ බලතල අහිමි වෙනවා. ඒව නැවත ප්‍රතිස්ථාපනය කරන්න නම් ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් නම් කරලා නැවත ලිපියක් නිකුත් කළ යුතුයි. පාර යන අයට වෙඩි තියන්න කියලා කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටීමේ නියෝග නිකුත් කරේ ලියුම එන්න කලින්. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වැනි වැදගත් තනතුරක බලතල ඒ තනතුර නොමැතිව වංචනීය ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඔය පුජ්‍යලයා ඉස්සෙල්ලා අත්අඩංගුවට ගන්න. අනිත් අය අත්අඩංගුවට ගන්න එක නෙවෙයි. එයාව ඉස්සෙල්ලා අත්අඩංගුවට ගන්නවා. දැන් අපි බලාගෙන ඉන්නේ ඇයි එයාව අත්අඩංගුවට ගන්න නැත්තේ කියලා. රනිල් වික්‍රමසිංහ ගොඩක් කතා කියනවනේ නීතිය ආධිපත්‍ය විධානයේ ආධිපත්‍ය ලොකු කතා කියනවනේ. අපි රනිල් වික්‍රමසිංහට අභියෝග කරනවා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටපු වංචනික පුජ්‍යලයා වහම අත්අඩංගුවට ගන්න කියලා. පුළුවන්. නීතිය විධානයේ ආධිපත්‍යක් තියෙනවා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේක විකාරයක් බවට පත් වෙලා තියෙන්නේ. එහෙම හිටපු මිනිහා දැන් ඇවිල්ලා ටෙලිවිෂන් එකේ කියනවා මේ සටන් කරපු ජනතාව අත්අඩංගුවට ගන්නවා. ඒව කරන්න කොහොමත් ඉඩ දෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ජනතා බලය කොහොමද ජනසහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියකට ව්‍යුහගත කරන්නේ? ඒකට තමයි අපි යෝජනා කරන්නේ. ප්‍රාදේශීය මට්ටමේ දැන් මේ සටන් කරන ජනතාව ඉන්නවා. ගාලු මෝදර පිටියේ ඉන්නවා. ගාල්ලේ, මහනුවර, කුරුණෑගල, අනුරාධපුරේ, පොළොන්නරුවේ, බදුල්ලේ, කන්තලේ විවිධ තැන්වල ජනතාව සංවිධානය වෙලා ගෝඨගෝගම් හදාගෙන ඉන්නවා. කලින් මයිනගෝගම් හදාගෙන හිටියා. හෙට අනිද්දාට මං හිතන්නේ රනිලගෝගම් හදාගෙන මිනිස්සු. එතකොට ඒ ජනතාව ඒ ගෝඨගෝගම් හරි මොනවාගේ හරි සංවිධානය වෙච්ච ජනතාව ඒගොල්ලෝ ක්‍රියාකාරී කමිටු හදාගෙන යම් සරල සංවිධාන හදාගෙන තියෙනවා ඒ උද්ඝෝෂණ මෙහෙවීම සඳහා. අපි ජනතාවගෙන් ඉල්ලනවා අන්න ඒ හදාගෙන තියෙන ක්‍රියාකාරී කමිටු. ඒවා පුළුල් ජනතා සභාවක් වර්ධනය කර. ගම්වල උද්ඝෝෂණය කරන්න, ගම්වලට ආරක්ෂාව සපය ගන්න හදාගත්ත පොඩි පුරවැසි කමිටු. ඒවා ජනතා සභාවක් වර්ධනය කර. දැනට වැඩබිම්වල වෘත්තීය සමිති විදිහට බෙදිලා නම් ඉන්නේ. දැන් වෘත්තීය සමිති 1000කට ආසන්න ප්‍රමාණයක් පහුගිය අප්‍රේල් 28 වෙනිදා වැඩ වර්ජනයට සහ මැයි 6 වෙනිදා හර්තාලයට එකතු වුණා. 1980 ජූලි වැඩ වර්ජනයෙන් පස්සේ ලංකාවේ වැඩිම වෘත්තීය සමිති ප්‍රමාණයක් එකට සමගි වෙච්ච දවසේ. ඒවා ભેද කරන්න එක කට්ටිය විවිධ දේවල් කරනවා. නමුත් කම්කරු ව්‍යාපාරයේ දැවන්ත සමගියකුත් තියෙනවා ඒවට එරෙහි. එතකොට කම්කරු ව්‍යාපාරයේ මේ සමගිය මේ වෘත්තීය සමිති ભેද වලින් තොර ඔක්කොම එකතු වෙච්ච සමගිය. එදා ගාලු මෝදර පිටියේ මැරව ඇවිල්ලා ගහනවා කියලා කියද්දි වරාය කම්කරුව දුවගෙන ආවේ උද්ඝෝෂකයන්ව බේරගන්න කොයි වෘත්තීය සමිතිය කට්ටියද කියලා බලලා නෙමෙයි. මුළු වරායම තමයි අර වීඩියෝ වල තියෙන්නේ දුවගෙන එන්නේ. එතකොට හිතුවේ නෑ කොයි වෘත්තීය සමිතියද කියලා. හැම වෘත්තීය සමිතියෙම කෙනා අරගලේ ආරක්ෂා කරන්න දුවගෙන ආවා. කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයෝ, වෛද්‍යවරු, හෙදහෙදියෝ, කනිෂ්ඨකාර මණ්ඩල සේවකයෝ, පරිපූර්ණක වෛද්‍ය සේවාවල නියුතු සේවකයෝ, ඒ සෞඛ්‍ය සේවකයෝ තමන්ගේ නිල ඇඳුම් පිටින් අතට අහුවෙච්ච බේත් ටිකක්, බැන්ඩේජ් ටිකක් සාක්කුවේ දාගෙන, සේලයින් බෝතල් අරගෙන දුවගෙන ආවේ කොයි වෘත්තීය සමිතියද කියලා බලලා නෙමෙයි. එතන තමයි මේ බලය තියෙන්නේ. ඒකටයි අපි ජනතා බලය කියලා. පොලිසිය භූමියට ඇතුල් වෙන්න නොදී නවත්තද්දී බැරිකේඩ් පෙරලගෙන පොලිසිය පෙරලගෙන සෞඛ්‍ය සේවකයෝ, වෛද්‍යවරු, හෙදහෙදියෝ ගාලු මෝදර භූමියට ඇතුල් වෙනකොට ඒක තමයි ජනතා බලය. ඒක තමයි වැඩ කරන ජනතාව පොදු ජනතා අරගලයට නායකත්වය දෙනවා කියලා කියන්නේ. ඒකට දායකත්වය දෙනවා කියලා කියන්නේ. ඒක කරන්න නම් වැඩබිම්වල කොහොමද වෘත්තීය සමිති ભેද වලින් තොරව පුළුල් කම්කරු සභා හදාගන්නේ? ඒකයි අපි දැන් කල්පනා කරන්නේ. අපි මේ තීරණාත්මක අවස්ථාවල වෘත්තීය සමිතිය ගැන හිතුවේ නැහැ. කොයි වෘත්තීය සමිතියද කියලා හිතුවේ නැහැ. වෘත්තීය සමිතිවල ඉන්න අයයි, වෘත්තීය සමිතිවල නැති අයයි, වෘත්තීය සමිතිය ඕනේ නැහැ කියපු අයයි, අපිට ඕවා වැඩක් නැහැ, ඔය දේශපාලනේ අපිට වැඩක් නැහැ කියපු අය ඔක්කොමලා දැන් එකට එකතු වෙලා ඉන්නවා. දැන් මේව කොහොමද වෘත්තීය සමිතිය සීමා ඉක්මවා ගිය පොදු මහජන කමිටු මහජන සභාව බවට පත් කරන පොදු කම්කරු සභා හදන්නේ කොහොමද? ඒක තමයි අපි ඉස්සරහ දින අභියෝග. අපි කොහොමද ගොවීන්ගේ එවැනි සභා හදන්නේ? අපි කොහොමද දීවරයන්ගේ එවැනි සභා හදන්නේ?
අපි කොහොමද ශිෂ්‍ය ව්‍යාපාරය, තරුණ ව්‍යාපාරය වගේ වඩා සංවිධිත ව්‍යාපාර මේකට එකතු කරගන්නේ? අපි කොහොමද කලාකරු, මාධ්‍යවේදීන්, විවිධ වෘත්තිකයන්, සමාජ මත සකසන්නන්, ඒ වගේ අය, සමාජ ක්‍රියාදරයන්, ඒ තනි පුද්ගලයන් කොහොමද මේ ව්‍යුහයන් වලට එකතු කරගන්නේ? තනි පුද්ගලයන් විදිහට මේ සටනට දායක වෙනවා. ඒගොල්ලොත් විශාල කාර්යභාරයක් කරනවා. ඒගොල්ලන් කොහොමද මේකට එකතු කරගන්නේ? ඒකට ඒව ඔක්කොම එකතු කරගත්ත ජනතා සභා සියල්ල එකට එකතු වෙච්ච පුළුල් ජාතික මට්ටමේ මහජන කවුන්සිලයක් හදන එක. ඒක තමයි අපේ දේශපාලන වැඩපිළිවෙල. අපේ දේශපාලන වැඩපිළිවෙල ඒ පුළුල් මහජන කවුන්සිලය, පීපල්ස් කවුන්සිල් එක රාජ්‍යයේ තීන්දුව తీරන ගන්නා බලය හසුරුවන තැනකට වර්ධනය කරන එක තමයි අපේ දේශපාලන වැඩපිළිවෙල. හැබැයි ඒක වර්ධනය කරන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. ඒ වර්ධනය අපිට යන්න තියෙන පැති කීපයක් තියෙනවා. පළවෙනි පියවර තමයි මහජන ව්‍යාපාරයක් හදන එක. අපි පහුගිය මාර්තු මාසයේ ජනාරගල ව්‍යාපාරය එළි දක්වන වෙලාවේ ඒක නිශ්චිතව කිව්වා. පළවෙනි අදියර තමයි මහජන ව්‍යාපාරයක් හදන එක. දෙවෙනි අදියර තමයි ඒ මහජන ව්‍යාපාරයට රාජ්‍යයේ බලයත් සමග අභිමුඛ වෙන්න පුළුවන්, ඒකත් සමග ඒක කවුන්ටර් කරන්න පුළුවන් ප්‍රතිබලයක්, දිත්ත බලයක් විදිහට ඒක වර්ධනය කරගන්න. තුන්වෙනි පියවර තමයි ඒ මහජන බලය රාජ්‍ය බලයම අත්පත් කරගන්න. ඕක තමයි අදියර 3. අද දැවැන්ත මහජන ව්‍යාපාරයක් ගොඩනගිලා තියෙනවා. පළවෙනි අදියර සම්පූර්ණ. මුළු රටේම ජනතාව පාරට බහැලයි. මහින්ද රාජපක්ෂයි, ජොන්ස්ටන් ප්‍රනාන්දුයි, සනත් නිශාන්තයි ඔතන හිටපු බත් බැලියෝ ටිකයි හිතුවේ පොළු අරගෙන ඇවිල්ලා ගැහුවට පස්සේ නිවට විදිහට ඔලු නමාගෙන කොඳු නමාගෙන ඉඳී කියලා ලංකාවේ මිනිස්සු. මෙච්චර කල් එහෙම තමයි හිටියේ. මෙච්චර කල් ගහද්දි ඔලුව නමාගෙන තමයි හිටියේ. ගහද්දි බය වුණා මෙච්චර. හැබැයි ගහපු මැරයන්ව අරගෙන ගිහිල්ලා ගස් බැඳලා නිරුවත් කරලා ගහලා මේ බේරේ වැවේ ගිල්ලන තැනකට රටේ ජනතාව ආවා. ගාලු මොදර පිටියට ගහන්න ගිය මැරයන්ට ගම් වලට එන්න දෙන්නේ නැහැ කියලා ගම්වල සීමාවල මේ මිනිස්සු රැස් වෙලා හිටියා ගම්වැසි. එතෙන්ට ආව ලංකාවේ ජනතාව. ගුණාත්මක වශයෙන් පින්මක් ඉස්සරහට ඉස්සිලා තියෙන. ඒකේ තියෙන සමහර අර කියපු පසුගාමී ලක්ෂණ ටික අයින් කරලා දැන් ඒක ඇතුලේ කොල්ල කෑවා හැම කියලා කියනවනේ. මේ පහුගිය කාලේ මහජන මුදල් මංකොල්ල කාපු කට්ටිය දැන් ඇවිල්ලා කියනවා ජනතාව කොල්ල කෑවා. රෙස්ටෝරන්ට් වල පුටු අරන් ගියව පෙන්නන්න. මෙන්න අරක්කු බෝතල් අරන් ගිහිල්ලා අහවල් රෙස්ටෝරන්ට් එකේ. ඕවා ෆොටෝ දදා කියනවා මේ සමාජ මාධ්‍යවල. ඒ කියන්නේ කවුද? මේ මහා මංකොල්ලකාරයෝ මහජන මුදල් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් වංචා කරපු අය වෙනුවෙන් පෙනී හිටපු කට්ටිය. අපි ජනතාවගෙනුත් ඉල්ලනවා ඒව කරන්න එපා. අපි ගරු කරනවා ජනතාව. ඒ සම්බන්ධ. දිගින් දිගටම ගම්වල ඉන්න മന്ത്രിවරුන්ට පහර දෙමින් ඒගේ ක්‍රියාවලිය ඇතුලේ දැවැන්ත මර්ධනයක් දියත් කරන්න, වෙඩි තියන්න, අත්අඩංගුවට ගන්න කුමන්ත්‍රණයක් දියත් වෙද්දී අපි ඒක හෙළිදරව් කරාට පස්සේ අද රාත්‍රී මෙහෙම එකක් වෙනවා, ඒ නිසා අද රාත්‍රී ගෙවල් වලට යන්න කියලා. අපි ඒ ඉල්ලීම කළා පැයක් දෙකක් ඇතුළත මිනිස්සු ඔක්කොම ගෙවල් වලට ගියා. කවුරුත් හිටියේ නැහැ පාරේ. අපි ගරු කරනවා ඒ නිසා ජනතාව. දැන් මේ කට්ටිය කියනවනේ මේවා අසංවිධිතයි, මිනිස්සුන්ට දේශපාලනේ තේරෙන්නේ නැහැ. මේක නෑ තේරෙනවා. තේරෙනවා කියලා පෙන්නුවා අයියේ පෙරේද. මේ ප්‍රශ්නේ කියද්දි මිනිස්සු ප්‍රතිචාර දක්වපු විදිහෙන් තේරෙනවා. ඒකයි අපි කියන්නේ අපේ ජනතාව විශ්වාසයි කියලා. අපිට ඡන්ද 10000 15000 හම්බෙන කාලෙත් අපි කියද්දි අපේ ජනතාව විශ්වාසයි කියලා අපිට hina වුණා කල්. අපි ඒක තමයි කිව්වේ අපේ ජනතාව විශ්වාසයි කියලා. ඒ විශ්වාසය තමයි අපි කිව්වේ. අපිට අදටත් ජනතාව විශ්වාසයි. අපි හිතනවා ඔය දියවන්නාවේ භූත බංගලාවේ ඇස්සේ නෙවෙයි ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ. රටේ ජනතාව බලය අරගෙන තමයි ප්‍රශ්න විසඳන්නේ. මේක මේ කවුරු හරි දේශපාලන පක්ෂයකට ඡන්ද වැඩි කරගන්න, කවුරු හරි දේශපාලන පක්ෂයක වැඩි නියෝජිත ප්‍රමාණය පාර්ලිමේන්තුව යවන්න, කවුරු හරි දේශපාලන පක්ෂයකට කැරිස්මැටික් නායකත්වයකට ආනුභාව සම්පන්න දිලිසෙන නායකයෙක් ගෙනල්ලා දියසෙන් කුමාරයෙක් ගෙනල්ලා එයා හරහා ප්‍රශ්න විසඳ ගන්න. එහෙම මේක විසඳන්න බෑ කියන එක පැහැදිලිද? එකම උත්තරේ තියෙන්නේ ජනතාව බලය අත්පත් කරගන්න. ඒතකොට ජනතාව බලය අත්පත් කරගැනීමේ අධියර තියෙනවා. එකක් තමයි මේ ව්‍යුහයන් ගොඩනගලා මේ ව්‍යුහයන් විසින්ම රාජ්‍ය බලය හසුරුවන තැනකට ගන්න. අනිත් එක තමයි එතෙක් අපිට පුළුවන් මේ පවතින නීතියට, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මේ මහජන ව්‍යාපාරයට වාසිදායක ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පුළුවන්. ඒ සඳහා යන මාර්ගයේ ඒකට යටිතල පහසුකම් හදන සමහර දේවල් ටිකක් ක්‍රියාත්මක කරගන්න පුළුවන් නම් කිසි විවාදයක් නැහැ ඒක කරන්න. ඒ කවුරු හරි හිතනවා නෑ අපිට පාර්ලිමේන්තුවත් එක්ක ගනුදෙනුවක් නැහැ, අපිට ව්‍යවස්ථාව වැඩක් නැහැ, ඔය මුකුත් වැඩක් නැහැ, ජනතා බලය කියලා නෑ. අපි එහෙම දැනග නැහැ. අපි හිතනවා මේ පාර්ලිමේන්තුවේ අත අඹරවල දේවල් ගන්න පුළුවන් නම් ගන්න ඕනේ. මේ ඉන්න පාර්ලිමේන්තුව ජනතා බලය ඉස්සරහ දනගස්සලා අත අඹරවල විධායක ජනාධිපතිකම අහෝසි කරගන්න පුළුවන් නම් අහෝසි කරගන්න ඕනේ. ඒක නොකර ඉන්න ඕනේ නැහැ. ඒක කරගන්න ඕනේ. ඒක කරගන්න එක වාසි අර ව්‍යුහයන්. ඒක කරගන්න එක වාසි ඉදිරියේදී මහ ජනතාවගේ රජයක් හැදෙත්. අර 1935 දී ලංකා සම සමාජ පක්ෂයේ ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂයේ විදිහට වැඩ ආරම්භ කරද්දී
මොකද්ද ඕගොල්ලන්ගේ ඉලක්කය කියලා අහද්දී ඒගොල්ලෝ කිව්වේ ගොවිකම් කරු ආණ්ඩුව. කියන්නේ වැඩ කරන ජනතාවට බලය. ඒක කිව්වේ. අද power to the people දියවන්නාවෙන් එළියට බලයක් කියලා සාමාන්‍ය මිනිස්සු ඔක්කොම කියන්න පටන් ගන්නවා. ඔක්කොමලා කියන්න පටන් ගන්නවා. ගෝඨා ගෙදර යන්න, ගෝඨා go home 225ම එපා කියලා ආපු සටන් පාට ඒව දැන් වර්ධනය වෙලා තියෙනවා power to the people කියන දැන්. ජනතාවට බලය. ඒකට ජනතාවට බලය හිමි කරගන්න එකට යටිතල පහසුකම් හදා ගන්න පුළුවන් නම් මේ තියෙන එකෙන් ඒකත් කරගන්න ඕන. අනිත් එක තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඒක කුණු වෙලා තියෙන්නේ, ඒක දි รา පත් වෙලා තියෙන්නේ, ඒක යල් පැනලා තියෙන්නේ. නමුත් ඒක පුළුල් කරගන්න පුළුවන් නම් මේ අවස්ථාවේ. ඒ කියන්නේ අපි හරිම කැමති මේ වෙච්ච ජනතා නැගිටීම විප්ලවීය නැගිටීමක් වෙලා ජනතාව මේක හරහා නිෂ්පාදන මාධ්‍යනුත් Taman සතු කරගෙන රාජ්‍ය ව්‍යුහයක් Taman සතු කරගෙන සමාජ පරිවර්තනයක්ම කරනවා නම් සමාජවාදෙම උදා කරන විප්ලවයක් නම් මේ ඇවිල්ලා තියෙන්නේ. අපි කැමති. අපි ඒකට තමයි කැමති. හැබැයි අපි දන්නවා මේක එහෙම එකක් නෙමෙයි කියන්නේ. මේක ආවේ ගෝඨා go home කියන. මේක ආවේ පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නැහැ කියලා මේක. මේක එතෙන්ට වර්ධනය කරගන්න අමාරුයි. හැබැයි අපිට විශ්වාසයි ඊටාම නුදුරු අනාගතයේදී ඒ නැගිටීම ජනතාව කරනවා. සමාජ පරිවර්තනයක් සඳහා වන නැගිටීම ජනතාව කරනවා. ජනතාව ඒක කිරීම සඳහා ජනතාව හසුරුව ගන්න, ජනතාව මෙහෙව ගන්න එකට නායකත්වය දී ගන්නත් ඕන. ඒක කරන්නත් ඕන. හැබැයි දැන් මේ නැගිටීම ඇතුලේ අපි අවම දේවල් ටිකක් කරගන්නේ කොහොමද? මේක නිකම්ම ෂෙඩ් වලට ඩීසල් ටිකයි පෙට්‍රල් ටිකයි ඇවිල්ලා, ගෑස් ටික ඇවිල්ලා කඩවල වලට, ආහාර ද්‍රව්‍ය වල මිල ඕනනම් චුට්ටක් අඩු වෙලා, අර නැති බෙහෙත් ටික ආපහු ස්පිරිතාල වලට ඇවිල්ලා ඊට පස්සේ ඔක්කොමලා ගෙවල් වලට ගිහිල්ලා පරණ පුරුදු විදිහට ජීවත් වෙන්න පටන් ගත්තොත් එහෙම මේ නැගිටීම වැඩක් නැහැ. ඒත් මේකේ දිගු කාලින ජනතා ජයග්‍රහණත්පත් කරගන්නවා. ඒක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ නැගිටපු ජනතාව ස්ථාවර ව්‍යුහයන් ඇතුලේ සංවිධානය කරන්න ඕනේ. ඒකට තමයි අපි යෝජනා කරන්නේ ජනතා සභා, පීපල්ස් කවුන්සිල් ඒවා යෝජනා කරන්නේ ඒකට. දෙවෙනි එක තමයි මේ නැගිටීම භාවිතා කරලා රටේ මූලික නීතිය කියලා කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් අනෙකුත් නීතිවලත් කල්පවත්න වෙනස්කම් කරගන්න. ඒව තමයි අපිට දිගු කාල ජයග්‍රහණ විදිහට හිමිනේ. ඒ නිසා එක පැත්තකින් ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවර්ධනය කරගන්න ඕනේ. ඒකට ඕන කරන පහසුකම් ටික හදා ගන්න ඕනේ. අනිත් පැත්තේ මේ තියෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පුළුල් කරන්න මේ ජනතා බලය පාවිච්චි කරගන්න ඕනේ. ඒක කරන්න නම් අර ඉස්සෙල්ලා කිව්වා වගේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්න පාර්ලිමේන්තුවේ අත අඹරවල මේ ටික කරගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලා කිව්වට පස්සේ ඒකේ පැති දෙකක් ගැන කියනවා. දීර්ඝ කාලයක් තිස්සේ ජෝන් ලොක්, තෝමස් හොබ්ස් වගේ සමාජ සම්මුතිවාදී චින්තකයෝ ඒගොල්ලෝ කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ජනතාවයි රජයයි අතර සම්මුතිය, ගිවිසුම. ඒ ගිවිසුම තමයි ඔය ලියලා තියෙන්නේ කියලා කිව්වේ. ඒකේ කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු සමාජය සහ රාජ්‍ය අතර ගිවිසුමක් කියලා කිව්වා. ඊට පස්සේ මාක්ස් ඇවිල්ලා කිව්වා නෑ ඒකේ ගිවිසුමක ලක්ෂණ වලට අමතරව තව පැත්තක් තියෙනවා. ඒ තව පැත්ත තමයි පාලක පන්තියේ ආධිපත්‍ය ජනතාව මත පටවන ක්‍රමයේ විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඇත්තටම වර්තමාන ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තත් මේකේ පැති දෙකක් තියෙනවා. එක පැත්තකින් පවතින පාලක පන්තියේ ආධිපත්‍ය ජනතාව මත පටවන ලියවිල්ලක් විදිහට රටේ මූලික නීතිය ලෙස මේක ක්‍රියාත්මක වෙනවා. හැම නීතියම මර්ධනකාරී, හැම නීතියම ආධිපත්‍යධාරී, මූලික නීතිය වඩා ආධිපත්‍යධාරී, වඩා මර්ධනකාරී. ඒකක් තියෙනවා. හැබැයි ඒ තියෙන අතරම රාජ්‍ය සහ සමාජය අතර යම් බල තුලනයක්, යම් බලය බෙදා ගැනීමක්, සමාජයටත් යම් බලය හිමි කර දීමකුත් මේකේ තියෙනවා. උදාහරණයක් විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් තියෙනවා. ඒවා කඩ වුණොත් අධිකරණයට යන්න පුළුවන් තත්ත්වයක් හැදෙලා තියෙනවා. ඒක 72 ව්‍යවස්ථාවේ තිබුණේ නැහැ. ඒක සෝල්බරි ව්‍යවස්ථාවේ තිබුණේ නැහැ. 78 දී ඒක ඇතුල් වෙන්නේ ජනතාවගේ බලය යම් ආකාරයකට ප්‍රකාශමාන වීම ඇතුළු. ඊට පස්සේ මැතිවරණ වලදී හරි මොනවාගේදී හරි මේ ඉන්නේ ඒකාධිපති පාලකව පළවාහරන බලයන් මේ ඇතුලේ තියෙනවා. ඒත් යම් ආකාරයකට ජනතාවටත් මේකේ බලයක් තියෙනවා. ජනතාව සතු බලයක් තියෙනවා, රාජ්‍ය සතු බලයක් තියෙනවා. 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ හරි 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවේ හරි වර්තමාන 1978 ව්‍යවස්ථාවේ හරි මේ බල තුලනයේදී රාජ්‍යයේ බලය වැඩි. මේක වැඩි වෙන්නේ නිකන් නෙමෙයි. ඒක බැඳිලා තියෙනවා පන්ති අරගලේ තීව්‍රතාවයත් එක්ක. පන්ති අරගලේ පහළ පන්තින් වැඩ කරන පන්තින් වල බලය වැඩි කාලෙට ලෝකේ හැමතැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට වඩා ප්‍රජාතන්ත්‍රවාදී, වඩා ජනතා හිතවාදී වගන්ති ඇතුළු. ජනතාවගේ බලය දුර්වල වෙනකොට, පාලක පන්තියේ බලය ශක්තිමත් වෙනකොට ඒවා අයින් කරලා නව ව්‍යවස්ථා සංශෝධන හරහා බලය ඒකරාශී කරගන්න. සමහරට ව්‍යවස්ථාව පැත්තකින් තියලා ඒවා මුකුත් නැතුව වැඩ කරා සමහර රටවල.
දැන් අපි උදාහරණයක් ගන්න ජනතාවගේ බලය දුර්වල වෙලා ගෝඨාභය රාජපක්ෂලාගේ බලය වර්ධනය වෙලා තිබ්බ වෙලාවේ තමයි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ජනාධිපතිට තව බලතල ගොඩක් ගොනු කරගන්න. දැන් ජනතාව පාරට බහැලා ජනතාවගේ බලය ශක්තිමත් වෙනකොට ජනාධිපතිම ඇවිල්ලා කියනවා මම ඒක අයින් කරගන්න. ඒ නිසා මේක රැඳිලා තියෙන පන්ති අරගලේ ශක්තිය මත ඒක තීව්‍රතාවම. දැන් මේ වෙලාව කියලා කියන්නේ ජනතාව තමන්ගේ බලය, තමන්ගේ ශක්තිය පෙන්නමින් ඉන්න මොහොත. මේ වෙලාවේ මේ අවස්ථාවේදී කොහොමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මෙන්න මේ බලය පාවිච්චි කළ දිගු කාල වෙනස්කම් ප්‍රමාණයක් කරගන්න. ඒක එක පැත්තකින් ජනතාවගේ බලය ශක්තිමත් කරන සමාජයේ පැත්තේ බලය ශක්තිමත් කරන එකක් වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ඒක ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් කරා යන ගමනේ මූලික පදනමක් හදන්න ඕනේ. එතකොට ඒ නිසා අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධ ඉදිරිපත් කරන අදහස මේ ඉතුරු අය ඉදිරිපත් කරන අදහස ඔක්කොටම වඩා වෙනස්. අංක 1ට වෙන මුකුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ දූරයෙන් ඉවත් විය යුතුයි. මොන ප්‍රතිසංස්කරණ මොන ව්‍යවස්ථා සංශෝධන මොකේට කල්න ගෝඨාභය ඇවිල්ලා මම 21ක් ගෙනල්ලා 20 කැන්සල් කරලා 19 ගේන්නම් මම පස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නම් කිකේ ගෝඨාභය කියනවා වැඩක් නැහැ. ගෝඨාභය යන්න ඕනේ ඒක කරන්න වෙනම. ගෝඨාභයට ඒව කරන්න වැඩක් නැහැ. ගෝඨාභය ලව්ව ඒව කරගන්න අපිට උවමනාවකුත් නැහැ. දැන් පළවෙනි අංක 1 ගෝඨා යන්න ඕනේ. ජනතාව ඇවිල්ලා වීදි බැස්සෙත් ගෝඨා ගෝ හෝම් කියලා නිසා එයා යන්න ඕනේ. ජනතා මතයට හිස නමලා එයා යන්න ඕනේ. ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව ආපු එකම එක ආසනයක් විතරක් පාර්ලිමේන්තුවේ හිමි පක්ෂික නායකයාට රනිල් වික්‍රමසිංහට අගමැතිකම දුන්නා. දැන් අපි ඔය මොකක්වත් ඡන්ද වලින් මනින්නේ නැහැ. නමුත් ගෝඨාභය ඡන්ද වලින් මනින්නේ. ගෝඨාභය හැම එකටම කියන්නේ මට ලක්ෂ 69 ඡන්ද දුන්නා කියලා. ඒකට කවුරුත් ඡන්ද දුන්නා රනිල් වික්‍රමසිංහව අගමැති කරේ. ඒ මොන ජනමතයක්ද ඒක? ඒක මොකක්ද එතකොට? ඒකට අනිත් එක දැන් රනිල් වික්‍රමසිංහ මේ අගමැති ධූරයේ වැඩබාර අරන් තියෙන එයා මේ අරුබුදයට උත්තර හොයන වීරයෙක් විදියට. එයා වීරයාද? එයාට තියෙනවද වැඩ පිළිල? ඔය මොකක්වත් නැහැ. ඔය මොකක්වත් නැහැ. ඔකට හරි ලස්සන උදාහරණයක් තියෙනවා. මේ නුවර පෙරහැර බලන්න වැවරවුමේ කට්ටිය තෙරපි ඉන්න වෙලාවේ එක්කෙනෙක් වැටුණලු වැවට. වැටිච්ච වෙලාවේ ඔක්කොමලා කෑග ගහ හිටියලු මේ එක්කෙනෙක් වැවට වැටිලා බේරගන්න කියලා කෑග ගහ හිටියලු. අන්තිමට එක තරුණයෙක් මේ වැවට පැනලා අර වැටිච්ච කෙනාව ගොඩ අරගෙන ආවලු. ආපු ගමන් ඔක්කොමලා වට වෙලා මේ ඔයා මාරු වීරයෙක් ඔයා බලන්න දැන් දියට වැටිච්ච කෙනාව බේර ගන්නවා ඔයාගේ ජීවිතේ පවා අවදානමේ හෙළුවා ඔයා වීරයෙක් කියලා කිව්වා. කියනකොට මිනිහා ඇවිල්ලා හරි ඒව පස්සේ බලාගමු මට දැනගන්න ඕන කොයි පරයද මාව වැවට තල්ලු කරේ. දැන් රනිල් වික්‍රමසිංහත් ඒ වගේ හිතන්න එපා මිනිහා මේ වීරයා වගේ මේ අර්බුදේ මැද්දට පැන්න කියලා මිනිහාව තල්ලු කරා. අපි දන්න විදිහට තල්ලු කරේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයයි ඇමරිකානු තානාපති කාර්යාලයයි එකතු වෙලා තමයි මිනිහාව වැවට තල්ලු කරේ. දැන් බොරුවට වීරයෙක් කියලා හිතන්න එපා මිනිහත් කල්පනා කර ඉන්නේ කවුද මාව තල්ලු කරේ කියලා. ඒ නිසා එයා අපිව දැන් දියේ වැටිච්ච කෙනා බේරගනී කියලා හිතාගෙන ඉන්න එපා. රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස පත් කිරීමෙන්ම ජනමතය සම්බන්ධ මොනතරම් නිග්‍රහශීලී ආකල්පයක්ද මොනතරම් අවමන් සහගත ආකල්පයක්ද ගෝඨාභයට තියෙන කියලා පෙන්නනවා. දැන් ගෝඨාභය යන්නම. රනිල්ව අගමැති කරලා පෙන්නපු ඒ කතාවෙන් පස්සේ ගෝඨාභය යන්නවා. තවත් ගෝඨාභයට ඉන්න අයිතියක් නැහැ. ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි එක් മന്ത്രി ධූරයක් සහිත පක්ෂයක නායකෙක් අගමැතිවරයා. මීට කලින් හැමදාමත් වගේ බහුතරයේ ඉන්න කෙනා තමයි අගමැති වුණේ අවස්ථා ඉතාම සීමිත සංඛ්‍යාවක සුළුතර ආණ්ඩු හදලා තියෙනවා. නමුත් ඒවා ඉක්මනට වැටුණා. එක മന്ത്രി කෙනෙක් ඉන්න තමන්ම එක්කනා බවට පත් වෙච්ච කෙනෙක් අගමැති වෙද්දී ගෝඨාභය ඒ අවමන් කරන්න අපේ රටේ ජනතාවගේ මතයට බලයට. එයා අවමන් කරන්නේ එයා නොයා ඉඳීමෙන් විතරක් නෙමෙයි. රනිල්ව අගමැති කිරීමෙන් එයා අවමන් කරනවා. නිසා අංක 1 පදනම ගෝඨාභය අයින් වෙනවා. අංක 2 තමයි කටු කපලා බෑ විධායක ජනාධිපති ක්‍රමයම අහෝසි කරන්න. දැන් මේ එක එක කතා 21 සංශෝධනයක් ගේමු. ඒකෙන් 19 ප්ලස් කරමු. ඔය හුරතල් වැඩක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමයේ කටු කැපිලි තේරුමක් නැහැ. තේරුමක් නැහැ කියලා අපි දැක්කා. යහපාලන ආණ්ඩුව ඇවිල්ලා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරා. කිසිම තේරුමක් නැහැ කියලා අපි දැක්කා. ඒ වෙලාවේ අපේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ එක മന്ത്രിවරයෙක් හිටියා පාර්ලිමේන්තුවේ. අජිත් කුමාර සහෝදරයා. ඔහු පක්ෂව හෝ විපක්ෂව ඡන්දෙ දීමෙන් වැළකුණා 19 සංශෝධනය. ඒකෙදි අපි ඉදිරිපත් කරපු තර්කය මොකක්ද? අපි විපක්ෂව ඡන්දෙ දෙන්නේ නැහැ මොකද තිබ්බේකට වඩා පුංචි හරි වර්ධනයක් මේකේ තියෙන නිසා. නමුත් අපිට පක්ෂව ඡන්දෙ දෙන්න බෑ. මොකද මේකෙන් මුකුත් වෙන්නේ නැහැ. අඩුම ගානේ ජනාධිපතිවරයාට අධිකරණයෙන් වරදකරුවන් කරපු පුද්ගලයන් ජනාධිපති සමාව දීලා නිදහස් කරන්න තියෙන බලය නැති කරේ නැහැ. අඩුම ගානේ ජනාධිපතිවරයාව කිසිදු අධිකරණයක් ඉදිරියට ගෙනියන්න බෑ කියලා නීතියෙන් මුක්තිය දීලා
නීතිය ඉදිරියේ සියල්ලෝ සමානයි කියලා ව්‍යවස්ථාවේ ලියලා තියෙන එකම ජනාධිපතිට අදාළව කඩලා ලංකාවේ ව්‍යවස්ථාවේ ඒ වගන් තියෙන වෙනස් කරන්න ඕනේ. නීතිය ඉදිරියේ සියල්ලෝ සමානයි කියලා තියෙනවා. නීතිය ඉදිරියේ ජනාධිපති හැර අන් සියල්ලෝ සමානයි කියලා තමයි ලියන්නේ. එතකොට එහෙම ව්‍යවස්ථාවක් ඒවවත් වෙනස් නොකර නිකම් මේක තේරුමක් නැහැ කියන අදහස අපිට දැන් කියන එක ගැනත් අපිට කියන්න තියෙන්නේ ඒකයි. ආපහු 19 ගෙනාවා කියලා. ආපහු 19+ ගෙනාවා කියලා. කිසිම මේ වගේ වෙනසක් වෙන්නේ නැහැ. විධායක ජනාධිපති ධූරයම ගෙඩි පිටින් අවලංගු කළ යුතුයි. ඊළඟ එක තුන්වෙනි එක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ලා තවත් තේරුම් ගන්න. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදිලා අවුරුදු 44යි. ඒ අවුරුදු 44ට දැනටම සංශෝධන 20ක් වෙලා තියෙනවා. මේක ඉරලා මහලා පැලස්තර දාලා එක එක ඒවා වෙලා තියෙන්නේ. ඒ සංශෝධන වලින් බහුතරය ගත්තට පස්සේ ඒව කරේ මේ මොහොතේ පාලකයාගේ දේශපාලන උවමනාව ගැන හිතලා. එහෙම කරේ. දැන් උදාහරණයක් විදිහට මේ සිරිමාව බණ්ඩාරනායක විපක්ෂ නායකවගේ ප්‍රජායිතිය අහිමි කිරීම සඳහා මේ විශේෂ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් දැම්ම ජයාජයවල. ඒ දාපු වෙලාවේ අය ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට. රීට් ආඥාවක් ඉල්ලලා මේ කොමිෂන් සභාවේ කටයුතු නවත්තා. ඒ වෙලාවේ සම්මත කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒ සංශෝධනයෙන් කිව්වා රීට් ආඥා ලබා දීමේ බලය ඇත්තේ අභියාචනාධිකරණයට කියලා ටක් ගාලා ව්‍යවස්ථාව වෙනස් කරා. ඒ වෙනස් කරේ මොකද? ඒ වෙනකොට ජේ.ආර්ට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් පාලනය කරගන්න අමාරුයි. අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු ටික කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ නිසා රීට් ආඥා නිකුත් කිරීමේ බලය ටක් ගාලා දැම්මා. ඒ දැම්මේ මොකටද? මොකද්ද මේ නීතිය කරපු වෙනසේ? මොකද්ද පදනම කියලා ගත්තොත් එහෙම සිරිමා බණ්ඩාරනායකගෙන් දේශපාලන පරිගණනය කරා. ඔන්න ඔහම සංශෝධන තියෙන්නේ ගොඩක් කියලා. ඊට පස්සේ අර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ විදිහට හිටියා පාර්ලිමේන්තුවේ. ජාතිවාදී ජේ.ආර් ජයවර්ධනට ඕනුණා මේ මිනිස්සු ටික පාර්ලිමේන්තුවෙන් එලවලා දාන්න. ඒකට තමයි 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියනාවේ മന്ത്രിවරු හැම කෙනාම එක රටක් රකින්නයි කියලා දිවුරුම් දෙන්නේ. එහෙම දිවුරුම් දෙන්නේ මොකද? ඒවට දේශපාලන මත තියෙන්න පුළුවන්. අපි විරුද්ධ වෙන්න පුළුවන්. මේ එක රටක්ද රටවල් දෙකක්ද කියන ඒවා සම්බන්ධ. නමුත් එහෙම දේශපාලන මතයක් තියෙන්න පුළුවන්. යම් නිශ්චිත දේශපාලන මතයක් ගන්න කෙනෙකුට පාර්ලිමේන්තුවට එන්න බෑ කිව්වට පස්සේ ඒ මතය එහෙනම් ආයුධ සන්නද්ධව තමයි ක්‍රියාත්මක. ඒක තමයි පහුගිය කාලේ ඊට පස්සේ උනේ. අවුරුදු 30ක යුද්ධේ. ඒ මතය පාර්ලිමේන්තුවේ නියෝජනය වීම නැවැත්තුවා. ඊට පස්සේ ඒගොල්ලෝ සයිනයිට් කරලා බෙල්ල බැඳගෙන ආවා. බඩේ බෝම්බ පැදලා. ඒතර ඔහොමනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙතෙක් සංශෝධනය වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් තවත් මේකේ පැලැස්තර වැඩක් නැහැ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම කුණු කුඩේට දාන්න ඕනේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනේ. ඒක තමයි අපේ තුන්වෙනි කරුණ. හතරවෙනි එක තමයි ඒ අලුතෙන් හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කරුණු විතරක් තිබිලා වැඩක් නැහැ. ඒ වෙනුවට තව අමතර කරුණු ගණනාවක් අවශ්‍යයි. මේ දූෂිත මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. මහජන මතය, මුදල් බලය, මාධ්‍ය බලය, රාජ්‍ය බලය, සිවිල් බලය, ප්‍රචාරක බලය පාවිච්චි කරලා මංකොල්ල කන ජනමතය වෙනස් කරන විකෘති කරන මේ ඡන්දකම වෙනස් කරගන්න. අද ජනතාව කියනවා ගෝට ගෝ හෝම් කියලා. හැබැයි යන්නේ නැහැ. ඡන්දයෙන් පත් කරපු නියෝජිතයව යවා ගන්න විදියක් නැහැ ජනතාව. නිසා නැවත කැඳවීමේ බලය, තමන් විසින් පත් කළ නියෝජිතයන් නැවත කැඳවීමේ බලය try to recall වගේ බලයක් ජනතාවට ලබා දිය යුතුයි. ඒක මේ ව්‍යවස්ථාවට ඕන. ඒ වගේ කරුණු ගණනාවක් මේ ව්‍යවස්ථාවට ඇතුල් කළ යුතුයි. ජනතාවගේ පැත්තෙන් ජනතාවට දේශපාලනයට සහභාගී වීම සඳහා ඉඩකඩ හදන, අයිතිය හදන කරුණු ඇතුළත් තියෙනවා. ඒක තමයි හතරවෙනි කරුණ. පස්වෙනි එක තමයි මේවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෝ ටිකක් කාමරයක එකතු කරගෙන මේසයක් උඩ ඉඳගෙන මේ ව්‍යවස්ථා හදන්න බෑ. ඒක තමයි පස්වෙනි කරුණ. ස්ථිර වශයෙන්ම මේ ව්‍යවස්ථාව නිර්මාණය කරද්දී ජනතාවගේ අදහස් විමසන ව්‍යුහාත්මක ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. එහෙම හදන ව්‍යවස්ථා කෙටුම්පත අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. අනිවාර්යයෙන්ම මේක ජනමත විචාරණයකට යොමු කළ යුතුයි. ඒ නිසා මුලින් එන්න ඕනේ ජනමත විචාරණ. අපි දැක්ක සමහර අය කියනවා ඉස්සෙල්ලා මහමැතිවරණයක් ගේමු කියලා. මෙච්චර දෙයක් වෙලා රනිල් අගමැති වුණාට පස්සේ තද උදෙත් කියනවා මහමැතිවරණයක් ගේමු කියලා. මහමැතිවරණයක් ගේන්නේ කොහොමද? මහමැතිවරණයක් ගේන්නේ මේ පවතින ව්‍යවස්ථාව ඇතුළේද? මේ පවතින ව්‍යවස්ථාව ඇතුළේම පවත්වන මහමැතිවරණයකින් ජනතාවගේ මතය විකෘති නොවි පිළිඹු වෙයිද? දැන් මේ තියෙන තත්ත්වය ඇතුළේ මහමැතිවරණයක් තිබ්බොත් එහම ආපහු කෝටි ගණන් සල්ලි වේදම් කරන අයයි විදේශ ඔත්තු සේවාවයි ඔය තානාපති කාර්යාලය ටිකයි ධන කුවේරයෝයි ජාවාරම්කාරයෝයි හොරු තක්කඩි ටිකයි මැදිහත් වෙලා ජනමතේ වාස්තු කරන්නේ නැද්ද?
ටෙලිවිෂන් channel අයිතිකාර, පත්තර අයිතිකාර, ගුවන්විදුලි සේවාවන් අයිතිකාර ධන කුවේරයන්ට Tamanට ඕන විදිහට ජනමතේ වාර්තු කරන්න ඉඩක් හම්බෙන්නේ නැද්ද? රාජ්‍ය බලය අයිති ලෙස පාවිච්චි කරන්න ඉඩක් හම්බෙන්නේ නැද්ද? මේ මැතිවරණ ක්‍රමය මේ ව්‍යවස්ථාව මෙහෙමම තියාගෙන ඡන්දයක් ඉල්ලන්න පිස්සු වෙන්න ඕනේ. කවුරු හරි හිතන් ඉන්නව නම් ඒකෙන් මේ ලොකු ජයග්‍රහණ ගන්න පුළුවන් කියලා ගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ සියලු ඡන්දකම වෙනස් කරලා මැතිවරණයකට යනවා මිසක ඒ නිසා ආරම්භයේදී ජනමත විචාරණයක් තමයි අවශ්‍ය. අනිත් ප්‍රශ්නේ තමයි කඩිනම් මැතිවරණයක් ගේනකොටම මේ පක්ෂපාත ભેද වලින් තොරව හැදිලා තියෙන පුළුල් මහජන ව්‍යාපාරේ පක්ෂ විදිහට කෑලි වලට කැඩෙනවා. ભેද වෙනවා, අසමගි වෙනවා. දැන් ගෝල් ෆේස් වල ඉන්න අය කියන්නේ නිර්පාක්ෂික කියලා. නිර්පාක්ෂික කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ නේ. එතන පක්ෂ නැහැ, පක්ෂ දේශපාලනයක් නැහැ. එහෙම නැහැ. පක්ෂ වල කට්ටිය ඔක්කොම ඉන්නවට. නිර්පාක්ෂික කියලා අදහස් කරේ මොකක්ද? අදහස් කරේ යම් නිශ්චිත පක්ෂයක දේශපාලන න්‍යාය පත්‍රයකට මේ අරගලය මෙහෙවන්න බෑ. මේ අරගලය ජනතාවගේ අරගලයක් කියන එක පළවෙනි පොයින්ට්. දෙවෙනි එක තමයි මෙතන පක්ෂයක කතාවක් නැහැ. සියලු පක්ෂවල අය පක්ෂ ભેද වලින් තොරව මේ අරගලයට එකතු වෙනවා කියන. ඒක තමයි දෙවෙනි මූලධර්ම. අපි එකඟයි ඒකට. අපි නම් ෂොක් වෙන්නේ, අපි නම් අප්සෙට් වෙන්නේ නැහැ නිර්පාක්ෂික කිව්වා. දැන් අපේ මේ වමේ කියලා ඉන්න අයත් අප්සෙට් වෙනවා නිර්පාක්ෂික කිව්වා. ඇයි අප්සෙට් වෙන්නේ? අපි නම් කැමති. ඒ කියන්නේ ජනතාව කියන්නේ නැහැ අපි පන්තියයි අරගල කරන්න කියලා. කොහොමත් පක්ෂ නෙමෙයි මෙතන ප්‍රශ්න බෙදුම් රේඛාව හදන්නේ. පන්ති බෙදුම් රේඛාව හදන්න. පක්ෂ දේශපාලන ඉක්මව පන්ති දේශපාලනේ ගන්න ඕන. දැන් මේ ජනතාව කියන්නේ ඒක. පක්ෂ දේශපාලනේ නෙමෙයි අපි මේ වෙලාවේ පන්ති දේශපාලනේ ප්‍රමුඛ කරමු කියලා ඉල්ලන්නේ. ওই නිර්පාක්ෂික හරි මොනවා හරි වචන මේ අපි කියන වචන වලින් නෙමෙයි නේම කියන්නේ. අපේ භාෂාවෙන් නෙමෙයි ජනතාව කියන්නේ ජනතාවගේ භාෂාවෙන්. අපිත් හොයාගන්න ඕනේ අපි මේ කියන ඒවා කොහොමද ජනතාවගේ භාෂාවට ට්‍රාන්ස්ලේට් කරන්න කියලා. දැන් මේවට අනුමැතිය ගන්න බැරි වෙච්ච එක හේතුවක් තමයි මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේක. ඒක පොදු ජන භාෂාවට පරිවර්තනය වෙලා නැහැ. අපි මේ කියන්නේ ඒවා ඔක්කොම පරිවර්තනය කරගන්න ඕනේ. දැන් ජනතාවගේ භාෂාවෙන් පන්ති අරගලය ගැන කියන විදිහ තමයි මේ නිර්පාක්ෂිකයි කියලා කියන එක. ඒකට බය වෙන්න, කලබල වෙන්න, දුක හිතෙන්න, හිත රිදව ගන්න. නිර්පාක්ෂික නම් උඹලම් බලාගන්න ඉල්ල අපි එන්නේ නැහැ ගෝල් පේස් කියලා ටෙක්නිකල් හන්දියට යන්න. ඕවා කරන්න ඕනේ නැහැ. අපි සතුටු වෙන්න ඕනේ මිනිස්සු එහෙම කියන එක ගැන. ප්‍රශ්නේ තියෙන්නේ දැන් හදිසි මැතිවරණයක් ඇඳෙවොත් එහෙම ඔන්න ඔය ඒකමිතිය, ඔය සමගිය, ඔය එකමුතුකම, ඔය මහජන ව්‍යාපාරේ දුර්වල වෙනවා. හදිසි මැතිවරණයක් ආවොත්. මැතිවරණයක් යනවා යන්න ඕනේ මේවා හරියට සංවිධිත කරලා, සංවිධානය කරලා, ජනසභා හදලා, පීපල්ස් කවුන්සිල් හදලා, විකල්ප පාර්ලිමේන්තු හදලා මේ අරගලයට ආපු ජනතාව සංවිධාන ව්‍යුහයන්ට ඇතුල් කරලා තමයි යනවනේ යන්නේ. ඒක කොන්දේසි දෙකක් සැපිරෙන්න ඕනේ මැතිවරණයට යද්දී. එකක් මේක ඉක්මනින් සංවිධානය කරගන්න ඕනේ. දෙවෙනි එක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආවට පස්සේ තමයි මේක කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ දැන් විධායක ජනාධිපති ක්‍රමය කියන එක නව ලිබරල් ධනවාදයත් එක්කම සම්බන්ධයිනේ. නව ලිබරල් එක ලංකාවේ ස්ථාපිත කිරීමයි විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කිරීමයි එකම අවුරුද්දේ නෙවුනේ. මේ දෙක සම්බන්ධයි. නව ලිබරල් එක ගෙනියන්න නම් විධායක ජනාධිපති ක්‍රමය ඕනේ. හැබැයි දැන් නව ලිබරල් සිහින ඔක්කොම බිඳ වැටෙනවා. ණය අරගෙන රට සංවර්ධනය කරන අර මේ කියපු සිහින ඔක්කොම බිඳ වැටෙනවා. දැන් බිත්තියට හේතු වෙලා ඉන්නේ. දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්දියාවේ යාචකයන්ගේ හිඟා කාපු සල්ලි ටික එකතු කරනවා ලංකාව බේරගන්න කියලා. චීනේ ප්‍රාථමික පාසල් වල දරුවන්ගේ දවල්ට බනිස් එකක් කාලා තේ එකක් බොන්න කියලා දුන්න පොකට් මනි ටික එකතු කරනවා ලංකාව බේරගන්න කියලා. විලිලැජ්ජ. ඔන්න ඇවිල්ලා අන්තිමට හේතු වෙලා තියෙන තැන. දැන් නව ලිබරල් ධනවාදෙම ෆේල් නම් ඒක වෙනුවෙන් හදපු විධායක ජනාධිපති ක්‍රමේ තියාගන්න ඕනේ නැහැ. මොකද මේක තනි පුද්ගලයෙක් අත ඒකාධිපති බලයක්. රාජ්‍යයේ ප්‍රධානියා ජනාධිපති, ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති, ත්‍රිවිධ හමුදාවල සේනාධිනායකයා ජනාධිපති, යුද්ධය හා සාමය ප්‍රකාශයටපත් කිරීමේ බලය තියෙන ජනාධිපතිට, තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් පත් කරන්නේ ජනාධිපති, රාජ්‍යයේ මුද්‍රාව තියෙන අධිකාර පත්‍ර වලට අත්සන් කරන්නේ ජනාධිපති, හමුදාපති පත් කරන්නේ යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, පොලිස්පති මේ ඔක්කොම පත් කරන්නේ මේ ජනාධිපති. ඔය අසීමිත බලය තනි මිනිහෙක්ට තිබ්බ එකේ පිස්සුව තේරෙනව නේද දැන්? පොහොර ප්‍රශ්නේ මොකද වුනේ? අසීමිත බලයක් සහිත තනි මිනිහෙක් හිටියා. එයාට හිතුණා එක රැයින් රසායනික පොහොර නවත්තන්න ඕනේ. ඒකට මේ තියෙන ක්‍රමයට අනුව එයා කාගෙන්වත් අහන්න ඕනේ. එයා ගොවීන්ගෙන් අහන්න ඕනත් නැහැ. එයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් අහන්න ඕනත් නැහැ. එයා කෘෂි විශේෂඥයන්ගෙන් අහන්න ඕනත් නැහැ. එයා දේශපාලන විශාරදයන්ගෙන් අහන්න ඕනත් නැහැ. එයා අඩුම ගානේ කෘෂිකර්ම ඇමතිගෙන්වත් අහන්න ඕනේ. එයා ගහනවා අස්සම් කරලා ගැසට් එක රැයි මුළු රටේම කෘෂිකර්ම ප්‍රතිපත්තිය වෙනස් කරා. දැන් ප්‍රශ්නේ ගෝඨා ගෝ හෝම් කියද්දි ගෝ හෝම් කියන්නේ ගෝඨට විතරක් නෙමෙයි. ඔය ගෝඨා වාඩි වෙලා ඉන්න පුටුව
ඒ අසීමිත බලතල. ඒකත් අයින් කරන්න ඕනේ. නැත්තම් ගෝඨා go home කියලා ගෝඨා ගෙදර ඇවිල්ලා තව කවුරු හරි ඇවිල්ලා ඔය පුටුවේ වාඩි වුණාට පස්සේ ගෝඨා හිටියට වඩා යහපතක් වෙන්නේ නැහැ. නිසා අනිවාර්යෙන් ගෝඨායි පුටුවයි දෙකම යවන්න ඕනේ. නිවුස් රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය